අයිබෝන් සුබ දවසක්. සැප්තැම්බර් මාසේ 21 අද බදාදා දවස අපි සූදානම් උදෑසන ජාතික පුවත්පත්වල මොනවද තියෙන්නේ කියලා බලන්නට දවසේ පත්තර සමගින් අපි ඔබ හමු වෙන්නේ. අපි බලමු කොයි ආකාරයෙන්ද අද දවසේ මේ දිනවල කාරණා පිළිගස්වන්නේ කියලා. අද දවසේ යෙදෙන කාරණා සහ මේ ඊයේ දවසේ විශේෂයෙන්ම යෙදුණු කාරණා පිළිබඳව ජාතික පුවත්පත් මුල් පිටු වල පිරෙන්නට ලියලා තියෙනවා. ඒ නිසා අපි ඒවා පිළිබඳව ඉතා ඉක්මනින් විමසා බලමු. අද පුවත්පතේ ප්‍රධාන ශීර්ෂ පාඨයේ බවට පත්වෙන්නේ විදුලි අර්බුදය පිළිබඳව බොහෝ පුවත්පත්වල මේ පිළිබඳව වාර්තා කරනවා. හැබැයි විදුලි බිල එහෙම නැත්නම් පාරිභෝගිකයින්ගේ විදුලි ඒකකයක් සඳහා කරන ගාස්තු වැඩි කිරීම සිදු කරන මීට මාසයකට පමණ පෙර තමයි තීන්දුව කළේ. හැබැයි මිනිස්සු සද්ද නැතුව හිටියා. හැබැයි බිල ගෙදරට එනකොට දැන් තමයි කසුකුසුව ඇසෙන්නේ බොහෝ තැන්වලට Tamanට මෙය බලපා ඇති ආකාරය සම්බන්ධව මැසිවිලි නගන සයක් දකින්නට ලැබෙන්නේ. අද පුවත්පතේ ප්‍රධාන ශීර්ෂ පාඨයේ ලියවෙන්නේ එම කාරණාව සිද්ධාස්ථාන 4/3ක විදුලි බිල රුපියල් 4000ට අඩුයි කියලා ඊයේ විශේෂ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශයක් උපුටාගෙන තිබෙන්නේ. මේ පිළිබඳ විවිධ മന്ത്രിවරු පාර්ලිමේන්තුවේදී යම් යම් කාරණා මතු කළා. සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නපිරුම මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ විහාරස්ථාන සඳහා විදුලි බිල වැඩිපුර අය කරනවා. මේකට අවශ්‍ය කටයුත්තක් එහෙම නැත්නම් මේ සඳහා සාහන සැලසීමට හැකිදැයි විමසා සිටියා. ඒ අනුව කාරණා ගණනාවක් මතු කෙරුණා. විශේෂ අමාත්‍යවරයා කාරණා කිහිපයක් එහිදී මතු කළා. ආගමික සිද්ධාස්ථාන 48000ක් තියෙනවා. එයින් 36000ක උපරිම විදුලි බිල රුපියල් 3990ක් කියලා ඇමතිවරයා එහිදී සඳහන් කළේ. සිද්ධාස්ථාන 12000කට ඉහළ විදුලි බිලක් ලැබෙනවා කියලාත් ඔහු දැන්නුවා. ඉහළ විදුලි බිලක් ලැබෙන ආගමික සිද්ධාස්ථාන සඳහා විසඳුම පුනර්ජනනීය බලශක්තියට යොමු වීම කියලා තමයි දක්වා තිබෙන්නේ. විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශය දීර්ඝ වශයෙන් පුවතේ වාර්තා වෙනවා. දිනේෂ් සමරකෝන් ගෙනෙන වාර්තාව. ඒ වගේම මේ හා සමගාමී වෙනත් අමාත්‍යාංශද සම්බන්ධ කරගෙන යම් සහනයක් සැලසීමට හැකිදැයි විවිධ පාර්ශව කරුණු මතු කළා. හැබැයි අවසාන වශයෙන් මේ සිද්ධාස්ථාන කියන රුපියල් 3990ට වඩා වැඩිපුර මාසික බිල්පත එන විහාරස්ථාන සඳහා කළ හැකි එකම විසඳුම වන්නේ විදුලි බිලෙන් ලැබෙන ඒ කියන්නේ යම් කිසි විදිහකින් පුනර්ජනනීය විදුලි උත්පාදනය සඳහා එම ස්ථානවල කටයුතු සැලසීම බව තමයි අමාත්‍යවරයා සඳහන් කළේ. හැබැයි එයත් විදුලි බල අමාත්‍යාංශයෙන්ම සිදු කළ යුත්තක්. මව්බිම පුවත්පත එම පුවත මේ ආකාරයෙන් පළ කරනවා. නව විදුලි බිලෙන් පුදබිම් වලට අසාධාරණයක් වෙලා නැහැ කියලායි විශේෂ අමාත්‍යවරයා කරන ප්‍රකාශය උපුටාගෙන තිබෙන්නේ. ආගමික ස්ථාන 48000න් 36000කම උපරිම විදුලි බිල 3990යි. විදුලිය කළමනාකරණය කරගන්න බැරි තැන්වලට පුනර්ජනනීය ව්‍යාපෘති වඩා සුදුසුයි කියලත් අමාත්‍යවරයා කරන ලද ප්‍රකාශය උපුටාගෙන තිබෙනවා. දීර්ඝ වශයෙන් මේ පිළිබඳව කරුණු දක්වනවා. ආගමික ස්ථාන 48000න් 15195ක සංශෝධනයෙන් පසුවද ගෙවනු ලබන්නේ රුපියල් 330ක් පමණක් බව ඇමතිවරයා සඳහන් කළා. ඒ වගේම ආගමික ස්ථාන 11151ක් සංශෝධනයට පෙර රුපියල් 285ක් ගෙවුවද සංශෝධනයෙන් පසු රුපියල් 1260ක් ගෙවන බව ඇමතිවරයා සඳහන් කළ බවයි පුවත දක්වන්නේ. එමෙන්ම ආගමික ස්ථාන 3852ක් උපරිම මිල ලෙස රුපියල් 607ක් ගෙවුවද මේ වන විට රුපියල් 1860ක් ගෙවන බව ඇමති කාංචන විජේසේකර මහතා සඳහන් කළා. තම ස්ථානවල විදුලි පරිභෝජනය කළමනාකරණය කිරීම සඳහා ඒ කියන්නේ සෙසු ඒවා ටිකද 48000යි 48000න් 36000කම 3990යි එතනින් එහාට යන්නේ ලොකු බිල්. ඒ බිල් වලට නම් කරන්න තියෙන්නේ පරිභෝජනය කළමනාකරණය කිරීම සඳහා පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා අවධානය යොමු කිරීම හැර වෙනත් විකල්ප නැති බවයි අමාත්‍යවරයා දන්වා සිටියේ. ගැටලු සහගත තත්ත්වයන් මතුවෙන්නේ මේ ආර්ථික මේ ගැටලු කාරණා මුල් කරගෙන. හැබැයි මේ තත්ත්වය කොහොමද निराකරණය කරගන්නේ කියන දේ පිළිබඳවත් ඉතාමත්ම සියුම්ම සොයා බැලීම අතිශය වැදගත් වෙනවා. හැබැයි ඒ ASCII විවිධ ආගමික නායකයින් මේ පිළිබඳව නම් දක්වන්නේ ඉතාමත්ම ප්‍රතිවිරුද්ධ මතයක්. අරුණ පුවත්පතේ ප්‍රධාන ඡායාරූපය ලෙස අද උපුටාගන්නේ ගෙවන්න බෑ ගෙවන්නේ නෑ කියලා ආගමික නායකින් පාරට එන ආකාරයයි දක්වන්නේ. ගෙවන්න බෑ ගෙවන්නේ නෑ යන්න මෙන් විදුලි බිලට එරෙහිව සර්වාගමික නායකින් වෘත්තීය සමිති සමග එක්ව කොටුවේ ඊයේ විරෝධතාවක් පැවැත්වූ අයුරු තමයි ඡායාරූපය පෙන්වා දෙන්නේ. සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා මේ පිළිබඳ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළා. විදුලි බිල ගෙවා ගන්න බැරි පන්සල්වල ලැයිස්තුවක් හදනවා කියලා අමාත්‍යවරයා කියනවා. හැබැයි මේ පිළිබඳ පොරොන්දුවක් දෙන්නට බැහැ කියලා කිව්වා විදුර වික්‍රමනායක මහතා. හැබැයි අර්බුදය විසඳා ගැනීම සඳහා යම් සහනදායී වැඩපිළිවෙලකට එන්නට තමා කීපවරක් විදුලි බල අමාත්‍යවරයා සමග සාකච්ඡා පැවැත්වූ බව සඳහන් කළ බව පුවත වාර්තා කොට තිබෙනවා. අරුණ පුවත්පතේ ප්‍රධාන අනුසිරස්තලයට අවධානය යොමු කරන්නේ මේ ආගමික සිද්ධාස්ථාන කේන්ද්‍ර කරගත්තේ ඉතාමත්ම උච්චතම තැනකට යන්නට මඟ පැහැදෙන අවස්ථාවේ ත්‍රිනිකායක මහානායක මාහිමිපාණන් වහන්සේලා විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ලිපියක්
ලිපියක් යොමු කරනවා ජනාධිපතිතුමා වෙත. එහි සඳහන් කරුණු පිළිබඳවයි අරුණ ප්‍රධාන අනුසිරස්තලය යොදාගන්නේ. පන්සල් කම්හල් ලෙස සිතා විදුලි බිල වැඩි කරලා කියලායි දක්වා තිබෙන්නේ. පන්සල් පිරිවෙන් පවත්වාගෙන යාම අතිශය දුෂ්කරයි ත්‍රෛනිකායික මහනාහිමිවරු ජනපතිට ලියති යනුවෙන් දක්වා තිබෙනවා. ආගමික සිද්ධාස්ථාන මගින් සමාජ ප්‍රගමනය උදෙසා සිදු කරන ජාතික ආගමික සහ සමාජීය සේවය අව탁සීරුවට ලක් කරමින් ආගමික සිද්ධාස්ථානද මූල්‍යමය ලාභ උපදවන කර්මාන්තශාලා මට්ටමෙහිලා සලකමින් සිදු කර ඇති නව විදුලි ගාස්තු සංශෝධන හේතුවෙන් මේ වන විට බෞද්ධ විහාරස්ථාන පිරිවෙන් අධ්‍යාපන ආයතන ඇතුළු ආගමික සිද්ධාස්ථාන පවත්වාගෙන යාම අතිශය දුෂ්කර වී ඇතැයි ත්‍රෛනිකායික මහානාහිමිවරු ජනාධිපතිවරයාට ලිපියක් යවමින් සඳහන් කර තිබෙනවා. මල්ලතු පාර්ශවයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල, අස්ගිරි පාර්ශවයේ මහානායක වරකාගොඩ ශ්‍රී ඥානරතන, අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක දොඩම්පහළ ශ්‍රී චන්ද්‍රසිරි, රාමඥ නිකායේ මහානායක මකුලෑවේ ශ්‍රී විමල යන නාහිමිවරුන්ගේ අස්සනින් ජනාධිපතිවරයාට මෙම ලිපිය යවා ඇති බවයි පුවත වාර්තා කොට තිබෙන්නේ. පිරිවෙන් ආශ්‍රිතව නම් ගැටලු සහගත තත්ත්වයක් තමයි මතුවෙන්නේ. ඇතැම් ප්‍රදේශවල දුෂ්කර විහාරස්ථාන, ඒ වගේම විහාරස්ථාන ආශ්‍රිතව පැවැත්වෙන පිරිවන් වලින් භික්ෂූන් වහන්සේලා අධ්‍යාපනය ලබනවා. ඒ වගේම පිරිවෙන් අධ්‍යාපනය බොහෝ පිරිසකට ලබා දෙනවා. මේ තුල නම් මේ විදුලි බිල පිළිබඳ අර්බුදය දිග්ගැස්සීම තරම් හොඳ නැහැ. මේවා විසඳීම සඳහා අවශ්‍ය කටයුතු කිරීම අතිශය වැදගත්. ඒ අතරතුර විවිධ ආගමික නායකයින් සහ භික්ෂූන් වහන්සේලා යම් යම් ප්‍රකාශන නිකුත් කරනවා. පුවත්පත් මේවා වාර්තා කරනවා, දිනමින වාර්තා කරනවා. කෝටි ගණන් වාහන හිමිවරු ලයිට් බිල ගැන කතා කරනවා යනුවෙන් මහින්ද අලුත්ගෙදර ලියන වාර්තාවක් පළ කරනවා. රුපියල් ලක්ෂ ගණනින්, කෝටි ගණනින් වාහන හිමි ඇතැම් හිමිවරු අද විදුලි බිල ඉහළ දැමීම සම්බන්ධයෙන් කතා කරන බවත්, උන්වහන්සේලා පරිහරණය කරන වාහන සහ මුදල් දෙස බලන විට විදුලි බිල ඉහළ දැමීම සම්බන්ධයෙන් කතා කළ නොහැකි බවත් ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහා ලේකකාධිකාරී පල්ලේ කන්දේ රතනසාර හිමියෝ ප්‍රකාශ කළ බවයි පුවත දක්වා තිබෙන්නේ. මාසකට රුපියල් 50,000කට වැඩි මුදලක් වාහනේ පෙට්‍රෝල් සඳහා වියදම් කරන ඇතැම් අය අද විදුලිය සම්බන්ධයෙන් කතා කරන බව පෙන්වා දෙන උන්වහන්සේ ඔවුන් ගමන් කරන වාහනේ රුපියල් කෝටි 3.4ක් වැනි ඉහළ මිලක් වන බවද පෙන්වා දුන්හ යනුවෙන් උන්වහන්සේ පවසා තිබෙනවා. හැබැයි විෂමතාවයේ හැමතැනම තිබෙනවා. ඇතැම් විහාරස්ථාන ඉතාමත්ම අමාරුවෙන් පවත්වාගෙන යන්න විහාරස්ථාන, ගමේ අහිංසක මිනිසුන් පවත්වාගෙන යන්න පන්සල් තිබෙන්නේ. එවැනි තැන්වලදී ගැටලු සහගත තත්ත්වයන් මතුවෙනවා. හැබැයි වෙහෙර විහාරස්ථානවල ප්‍රධාන කේන්ද්‍ර තැන්වලදී නම් මේ ගැටලු තරම් බල නොපාන වනු ඇති. හැබැයි රජයේ පාර්ශවයෙන් මේ සඳහා විධිමත් ක්‍රමවේදයක් සැකසිය යුතුයි. මේක තමයි ප්‍රශ්නේ. ඇතැම් අය චෝදනා කරනවා සුබ සාධන කපා හරින්න, නඩත්තු කරන්න එපා කවුරුවක්වත් වැනි දේවල් ප්‍රකාශ කරනවා. හැබැයි මේ තුන්වෙනි ලෝකේ රටක්, සුබ සාධනීය රාජ්‍යයක්, ඒ නිසා දිලිඳු ජනතාවක් ඉන්න රටක්, ඔක්කොම දියුණු වෙලා නැහැ. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදයේද ලිබරල් වාදයේද මොනවා කීවත් වැඩක් නැහැ. සුබ සාධනය කියන දේ තියෙන්න ඕනේ ආයතනයක් තුලත් එහෙමයි. හැබැයි මේවා පොදුවේ අරගෙන සෝෂල් මීඩියා වල එහෙම නැත්නම් සමාජ මාධ්‍ය හරහා මේවා කියනකොට නම් මෙහෙම කරන්න එපා, මෙහෙම කරන්න එපා කියනවා. සමහර ඒවා විකුණන ඒවා ගැන කතා කරනකොටත් එහෙම කියනවා. ඇයි අපි සුබ සාධනය කරන්නේ? ඔක්කොම නැගී හිටින්නට ඕනේ කියනවා. මේ රටේ සෞඛ්‍ය සුබ සාධනීය මට්ටමේ තියෙන්නේ, අධ්‍යාපනයේ සුබ සාධනීය මට්ටමේ තියෙන්නේ. මේවා එහෙම ප්‍රතිව්‍යුහගත කරන්නට බෑ. ඒ නිසා මේ සුබ සාධනවාදී රාජ්‍යයක්. ඒ නිසා පොදුවේ ගන්න තීරණ වලට වැඩිය එතැනට සුදුසු තීරණය ගැනීමයි අතිශය වැදගත් වෙන්නේ. පොදුවේ මේවා පිළිබඳ වචන විතරයි පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. දිනමින පුවත්පතේ පුවතකට අපි අවධානය යොමු කරන්නේ පාර්ලිමේන්තුව ඊයේ රැස් වුණා. ජාතික සභාවක් පිහිටුවීමේ යෝජනාවලිය සම්මත වෙයි යනුවෙන් වාර්තා වෙනවා. විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු 20කට වැඩි පිරිසක් අදහස් දක්වලා අවසානයේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පස්සේ එය තීරණය වූ බවයි දක්වා තිබෙන්නේ. රටේ ප්‍රශ්න විසඳීම සඳහා ජාතික සභාවක් පිහිටුවීමට ඉදිරිපත් කරන යෝජනාව පාර්ලිමේන්තුවේ ඊයේ පස්වරු ඒකමතිකව සම්මත වුණා. මෙම යෝජනාව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට ඊයේ පෙරවරුවේ ඉදිරිපත් කළා. යෝජනාව පිළිබඳ විවාදය ඊයේ පෙරවරු 10:30ට ආරම්භ වූ අතරේ පස්වරු 4:50ට පමණ අවසන් කෙරුණා. සම්මත වූ බවයි දක්වා තිබෙන්නේ. දිවයින පුවත්පතේ ඡායාරූපයට අපි අවධානය යොමු කරන්නේ ප්‍රධාන අනුසිරස්තලයේ ලෙස අද උපුටා ගන්න මෙම ඡායාරූපය. ජනපති රනිල් තෙවැනි චාල්ස් රජු හමු වී යනුවෙන් පුවත්පත් ගණනාවක මේ ඡායාරූපය දක්වා තිබෙනවා. දෙවැනි එලිසබෙත් මහරජුණගේ අවමංගල උත්සවයට සහභාගී වීම සඳහා ලන්ඩනයට පැමිණි ලෝක නායකයින් සහ තෙවැනි චාල්ස් රජු අතර හමුවක් ඉකුත් 18 වෙනිදා බකින්හැම් මාලිගයේදී සිදු වුණු බවයි දක්වන්නේ. මෙම අවස්ථාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද සහභාගී වූ අතර ජනාධිපතිවරයාහිදී චාල්ස් රජු සමග සුහද කතා බහක නිරත වුණා. ජනාධිපති බිරිඳ වන ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියද මෙම ඡායාරූපයේ පසකින් සිටින බවයි වාර්තා වෙන්නේ. ලංකාදීප පුවත්පතේ ප්‍රධාන ඡායාරූපයේ බවට පත් වෙන්නේ එම පුවත.
ජනපති චාල්ස් රජු හමුවක් යනුවෙන් ඡායාරූපය දක්වා තිබෙනවා. ජනාධිපතිවරයාගේ සංචාරය පිළිබඳ විවිධ පාර්ශ්ව විවිධ කාරණා මතු කළා. හැබැයි ජනාධිපතිතුමා ඊ타මත්ම රටේ අභිමානය වෙනුවෙන් මේ ස්ථානයට සහභාගීව සිටි ආකාරයයි දකින්නට ලැබුණේ. දිනමින පුවත්පතේ ප්‍රධාන ශීර්ෂ පාඨයට අපි අවධානය යොමු කරන්නේ ජනාධිපතිතුමාගේ සංචාරය සම්බන්ධව විවිධ කාරණා මතු කෙරුණා. බංකොලොත් භාවයට එරෙහිව එකට එක්ව සටන් කළ යුතුයි කියලායි ජනාධිපතිවරයා ඊයේ බ්‍රිතාන්‍යයේදී ශ්‍රී ලාංකික ඩයස්පෝරාව හමුවේ අවධාරණය කර සිටියේ. ප්‍රජාතන්ත්‍රවාදයේ අවශ්‍ය නම් පාලනයක් විනයක් සහ නීතියක් අවශ්‍යයි කියලා ජනාධිපතිවරයා එහිදී කිව්වා. උතුරේ විතරක් නෙවෙයි දකුණෙත් ආයෝජනය කරන්න කියලා උන්ට ආරාධනා කළා. බ්‍රිතාන්‍ය ශ්‍රී ලාංකික ඩයස්පෝරාව හමුවේ ජනපති අවධාරණය කරයි කියලායි පුවත වාර්තා කරන්නේ. ඩයස්පෝරා කාර්යාල ව්‍යාපෘති ඇතුළු ශ්‍රී ලංකාවේ නිර්මාණය වී ඇති නව ආයෝජන අවස්ථා සඳහා එක්වන ලෙසද ජනාධිපතිවරයා උන්ට ආරාධනා කර තිබෙනවා. බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කර තිබූ මහමුවට බ්‍රිතාන්‍ය වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින් ආයෝජකයින් සහ වෘත්තිකයින් රැසක් එක්ව සිටි බව පුවත වාර්තා කරනවා. ඒ වගේම බ්‍රිතාන්‍ය නව රජුගේ නායකත්වයේ පොදු රාජ්‍ය මණ්ඩලයේ රටක් ලෙස අනාගත අභියෝග ජයග්‍රහණය කරමින් ඉදිරියට කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කරුණු පැහැදිලි කළ බවයි පුවත වාර්තා කොට තිබෙන්නේ. ඇතුල් පිටු වාර්තාවක සවිස්තරාත්මක වේ පිළිබඳ තොරතුරු වාර්තා කෙරෙනවා. මේ පිළිබඳව ජනාධිපතිවරයාගේ සංචාරය පිළිබඳව විවිධ මත ඊයේ දවසේ පාර්ලිමේන්තුවේදී මතු කළා. කුමාර වෙල්ගම අමාත්‍යවරයා කියනවා රට යද්දී 10ක් 11ක් ගෙන යන්න එපා. 3ක් හොඳටම ඇති කියලා පාර්ලිමේන්තුවේදී ඊයේ කරුණු පැහැදිලි කළා. හැබැයි කුමාර වෙල්ගම මහත්මයා දුරකථනයෙන්වත් ජනාධිපතිතුමාට යන්න කලින් මේක කිව්වා නම් තමයි වටින්නේ. බොහොම හිතවත් අය. අරුණ පුවත්පතේ පුවතකට අවධානය යොමු කරන්නේ විමල් වීරවංශ මන්ත්‍රීවරයාත් පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳ ප්‍රකාශයක් කළා. රටේ අර්බුදවලට වඩා බකින්හැම් ගමන ලොකු වෙලා කියලායි වාර්තා සටහන් වෙන්නේ පුවත. නිලන්ත මදුරාවල ලියන වාර්තාව සියලු දේ පස කළා රැජිනගේ අවමගුලට යෑම හොඳයි කියා සිතන මානසිකත්වයකින් වත්මන් අර්බුදයට විසඳුම් නොලැබෙන බව පොදු ජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ පැවසූ බවයි දක්වා තිබෙන්නේ. ජාතික සභාව ස්ථාපිත කිරීම යෝජනාවට අදාළ විවාදයට එක් වෙමින් මේ බව කී බවයි පුවත දක්වා තිබෙන්නේ. අපි නැවත දවසේ පත්තර සමගින් අපි ඉක්මනින් බලමු මේ පත්තරවල කොයි ආකාරයෙන්ද අද දවසේ පුවත් වාර්තා වෙන්නේ කියලා. දිනමින පුවත්පතේ පුවතක් වාර්තා කරනවා විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඒ වගේම කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී ජනාධිපතිතුමාගේ සංචාරයට සහභාගී වූ පිරිස් පිළිබඳ විවිධ කාරණා මතු කළා. විමල් වීරවංශ මන්ත්‍රීවරයා ජාතිකත්වය පිළිබඳව කතා කරමින් කතා කළේ. හැබැයි බ්‍රිතාන්‍ය කිරීටයට යටත් වෙලා තිබිච්ච රාජ්‍යයක් මේ පිළිබඳ වාද විවාද බොහෝ දේවල් තිබෙනවා. හැබැයි රටක් විදියට ගත්තාම අන්තර්ජාතික සම්බන්ධතා නැතිකම පිළිබඳවත් සමහරු රාජ්‍ය නායකයින්ට චෝදනා කරනවා. හැබැයි වත්මන් ජනාධිපතිවරයා අන්තර්ජාතික සම්බන්ධතා වර්ධනය කරගන්නමින් රටේ පවතින මූල්‍ය මේ ගැටලු සහගත තත්ත්වයට විසඳුම් සෙවිය යුතුයි. ඒ නිසා මෙවැනි ගමන් යා යුතුයි. දිනමින පුවත්පත පුවතක් වාර්තා කරනවා රැජුණගේ අවමගුලට ජනපති සමග ගිය නිල දූත පිරිසේ සිටියේ තිදෙන අය ශිරෝමි අබේසිංහ ලියන වාර්තාව. අනෙක් අය ගියේ පුද්ගලික වියදමින්. බ්‍රිතාන්‍ය වෙස්මිනිස්ටර් ඇබේහි පැවති දෙවන එලිසබෙත් රැජුණගේ අවමංගල උත්සවයට ලැබුණු නිල ආරාධනයට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග නිල දූත පිරිසට එක්ව සිටියේ ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා ඒ වගේම ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ දිනුත් කොළඹගේ යන මහත්මීන් සහ ඊට අමතරව ජනාධිපතිවරයාගේ නිල වෛද්‍යවරයා පමණක් සහභාගී වූ බව මාධ්‍යංශය පවසනවා. ජනාධිපති භාර්යාව පවා ගිහින් තිබෙන්නේ පුද්ගලික වියදමින් බවයි ජනාධිපති මාධ්‍යංශය තොරතුරු වාර්තා කොට තිබෙන්නේ. දිනමින පුවත්පතේ පුවතකට අපි අවධානය යොමු කරනවා ප්‍රධාන ශීර්ෂ පාඨය ලෙසයි උපුටා ගන්නේ. හම්බන්තොට සූර්යවැව දරුවන් 80%කට මන්ද පෝෂණය කියලායි සඳහන් වෙන්නේ. සූර්යවැව සෞඛ්‍ය කොට්ටාසේ සිදු කළ සමාජ පරීක්ෂණයකදී දරුවන් 80ක් මන්ද පෝෂණයට ගොදුරු වී ඇති බව අනාවරණය වූ බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතිය සන්ධානයේ සභාපති වෛද්‍ය ජී.ජී. චමල් සංජීව මහතා පවසන බවයි පුවත දක්වා තිබෙන්නේ. විවිධ පාර්ශව සහ විවිධ සංවිධාන මේ පිළිබඳ තොරතුරු වාර්තා කරනවා. සෞඛ්‍ය අංශත් මේ පිළිබඳ දක්වනවා. හැබැයි මිනිස්සුන්ට ආර්ථිකමය ගැටලු සහගත තත්ත්වයක ඉතාමත්ම බරපතල තැනක තිබෙන්නේ. මෙතනින් ගොඩට එන්නට රටක් සහ රාජ්‍යයක් විදියට අපි මොනවද කරන්නේ කියන ප්‍රශ්නයයි අපි හමුවේ තිබෙන්නේ. දිවෙන පුවත්පතේම පුවතකට අපි අවධානය යොමු කරනවා බැසිල්ගේ වැඩ ලක්ෂ්‍ය ව්‍යාපෘතිවලට බිලියන 20ක් ගෙවීම ප්‍රශ්නයක් විගණනයෙන් හෙළිවෙයි කියලායි දක්වා තිබෙන්නේ. ශිරාන් රණසිංහ ලියන වාර්තාව. අයවැයෙන් වැඩ ලක්ෂයක් යටතේ 2022 වසරේ ක්‍රියාත්මක කළ ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 100ක මුදලක් වෙන් කළත් එම ව්‍යාපෘති ක්‍රියාත්මක කළ විවිධ කොන්ත්‍රාත් සමාගම් වෙත ගෙවිය යුතු රුපියල් බිලියන 25ක මුදලක් රජයට ගෙවාගත නොහැකි වී ඇතැයි රජයේ විගණනයේදී අනාවරණය වී ඇති බවයි පුවත දක්වන්නේ. හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා විසින් අයවැය යෝජනා යටතේ වැඩ ලක්ෂයක් ව්‍යාපෘතිය සඳහා මුදල් වෙන් කළ අතර ඒ අනුව රට පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 325න් ග්‍රාම සේවා වසම් 14021ක්ම ආවරණය වන පරිදි මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කළේ. හැබැයි මේවට මුදල් දැන් දෙන්නට පුළුවන් කමක් නැහැ කියලා කියනවා. හැබැයි ගම බිඳ වැටුනොත් ආර්ථිකය තවත් බිඳ වැටෙනවා. ග්‍රාමීය සංවර්ධනය ඇති කළ යුතුයි. විවිධ පාර්ශ්ව විවිධ කරුණු මතු කළත්
කුමක්වත් නොකර ඉඳලා චෝදනා කර ඉඳලා හරියන්නේ නැහැ. ගමේ ආර්ථිකයේ බිඳ වැටෙනවා කියන්නේ වෙළඳපොළට එළවලු ටික එන්නට ඕනේ. ඒ වගේම බවභෝග ටික වෙළඳපොළට එන්නට ඕනේ. සමහර විට පිපිඤ්ඤ ලොරියක් බිබිලේ ඉඳලා දඹුල්ලට එනකොට කිලෝමීටර් 200ක් විතර එන්න ඕනේ. පාරේ වලවල් නම් පිපිඤ්ඤ වලින් භාගයක් විසි කරන්නට වෙන්නේ. අලින්ට කන්නට ඇතම් කාලේ ඒවා වාර්තා වුණා. නිසා ගමේ සංවර්ධනයේ ගමේ මාර්ගයේ හැදිය යුතුමයි. ඒ වගේම ග්‍රාමීය සංවර්ධන ඒකකයක් පදනම් කරගත්ත ආර්ථික ක්‍රියාවලියක් රට තුල ඇති කිරීම තමයි හැම දෙයකම ප්‍රශ්නවලට විසඳුම බවට පත් වෙන්නේ. නිෂ්පාදනයේ බිඳ වැටුණා කොවිඩ් සංගතය නිසා මෙය යථා තත්ත්වයට පත් කරන්නට සැලසුම් රාජ්‍ය මට්ටමින් සහ සංවිධාන මට්ටමින් ක්‍රියාත්මක කළ යුතුයි. එහෙම නොවුනහම ආර්ථිකමය ගැටලු සහ දුගී දුප්පත්භාවයේ පතුලටම අපි කිඳා බහිනවා. දිවයින පුවත්පතේම පුවතකට අවධානය යොමු කරන්නේ දරුවන්ට ත්‍රිපෝෂත් නැහැ, ගැබිනි මව්වරුන්ට පෝෂණ දීමනත් නැහැ. දරුවන්ගේ මව්වරුන්ගේත් සෞඛ්‍ය අනතුරේ කියලා පුවතක් වාර්තා වෙනවා. ධම්මික සල්වතුර ලියන වාර්තාවකින් උපුටා ගන්නේ ගැබිනි මව්වරුන් සඳහා රජයෙන් ලබා දෙන අතිරේක පෝෂණ දීමනාව මාස ගණනාවක් නොලැබීම හේතුවෙන් ගැබිනි හා ලදරු පෝෂණයට මෙන් සෞඛ්‍යයටද අහිතකර තත්ත්වයක් උදා වී ඇතැයි පවුල් සෞඛ්‍ය සේවා ආරංචි මාර්ග පවසන බවයි පුවත දක්වා තිබෙන්නේ. අරුණ පුවත්පතේ පුවතකට අවධානය යොමු කරනවා කුකුළු කෑමට බඩ ඉරිඟු සෝයා ආනයනයට අවසර. නයන තරංග ගමගේගේ වාර්තාව ආනයන භාණ්ඩ සඳහා තහංචි පැනවුවා භාණ්ඩ 305ක් සඳහා. හැබැයි මේවා තුල යම් යම් භාණ්ඩ නැවත ගෙන්නන්නට සිදුවන පුවත් පහුගිය දවස්වල දකින්නට ලැබුණා. මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කුකුළු ආහාර නිෂ්පාදකයන් සඳහා විවෘත ගිණුම් හරහා කොන්දේසි යටතේ බඩ ඉරිඟු සහ සෝයා බෝංචි ආනයනය කිරීමට අවසර දී ඇති බවයි පුවත දක්වන්නේ. එසේම අනෙකුත් ආහාර ද්‍රව්‍යද කොන්දේසි මත ආනයනය කිරීමට ලබා දීපු කාලයද දීර්ඝ කිරීමට මේ වෙනුවෙන් නිකුත් කර ඇති ගැසට් නිවේදනයේ දැක්වෙන බවයි පුවත දක්වා තිබෙනවා. ඒක තමයි පොදුවේ යම් දේවල් කරනවට වැඩිය ඒ අවස්ථානුකූලව අවස්ථාවචිතව කරන දේ තමයි අතිශය වැදගත්. එවැනි තීරණ ගත යුතුයි මේ වෙලාවේ. දිවයින පුවත්පතේ පුවතකට අවධානය යොමු කරන්නේ යූරියා තේ පොහොර මිල අද සිට 15ට කියලායි දක්වා තිබෙන්නේ. ආනයනික යූරියා සහ තේ පොහොර මිටියක මිල අද සිට අඩු කරන බව පොහොර ආනයනකරුවන්ගේ එකමුත්තුවේ සමාජික නන්දන සමරකෝන් මහතා පවසනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 50ක යූරියා පොහොර මිටියක මිල රුපියල් 10000කින්ද තේ පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක මිල රුපියල් 1000කින්ද අඩු කරන බව හෙතම සඳහන් කරන බවයි පුවත දක්වන්නේ. මෙම මිල අඩු කිරීම අනුව යූරියා පොහොර කිලෝ 50ක මිටියක මිල රුපියල් 39000 සිට 29000 දක්වා අඩුවන බවයි දක්වා තිබෙන්නේ. ලෝක වෙළඳ පොලේ පොහොර මිල පහත යෑම අනුව මෙම මිල අඩු කිරීම සිදු කරන බව පුවත වැඩිදුරටත් තොරතුරු වාර්තා කොට තිබෙනවා. දිනමින පුවත්පතේ කෘෂිකර්ම විශේෂ භාර අමාත්‍යවරයා කරන ප්‍රකාශයක් මෙලෙස උපුටා ගන්නවා. මහා කන්නේටත් යූරියා රුපියල් 10000ට දෙනවා කියලායි දක්වා තිබෙන්නේ. රජය දෙන සහන මිල යටතේ රුපියල් 10000කට මහා කන්නේ සඳහා පොහොර ලබා දෙන බවයි අමාත්‍යවරයා දන්වා තිබෙන්නේ. අරුණ පුවත්පතේ ප්‍රධාන ශීර්ෂ පාඩේට අපි අවධානය යොමු කරනවා. බදු හොරු හොයන්න තේරීම් කාරක සභාවක් කියලායි දක්වා තිබෙන්නේ. වංචාවලට රුකුල් දෙන්නේ බදු උපදේශක සමාගම්. මන්ත්‍රීවරුන්ටත් බදු ලිපිගොනු විවෘත කිරීමට යෝජනා. සමාගම් සහ ව්‍යාපාරිකයින් බදු ගෙවීම පැහැර හැරීම පිළිබඳ සොයා බැලීමට පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත් කරන ලෙස ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරු අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ඊයේ ඉල්ලා සිට තිබෙනවා. අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ආණ්ඩුපක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී පාර්ලිමේන්තුවේදී අද මේ සම්බන්ධව ඉල්ලා තිබෙන්නේ කාරණාව. හැබැයි අද මේ පිළිබඳ විවාදයට ගැනීමට නියමිත බදු පනත් පිළිබඳ සාකච්ඡාවන් දීර්ඝ වශයෙන් සිදු කරන්නට සූදානම් බව තොරතුරු වාර්තා කොට තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආදායම් පිළිබඳ තොරතුරු වාර්තා කිරීමත් ඒ වගේම සෙසු පාර්ශවයන් ආදායම් බදු කොයි ආකාරයෙන්ද ගෙවන්නේ කියන දේවල් පිළිබඳ සමාලෝචනය කිරීම අතිශය වැදගත්. මේවා සමාලෝචනය කරන්නේ කොහොමද? ඒවා සමාලෝචනය කරන්නට තියෙන තැන්වල තත්ත්වය මෙන්න ලංකාදීප වාර්තා කරනවා. දේශීය ආදායම් කුලී කාර්යාලයක ලයිට් කපයි. ලක්ෂ 9ක බිලක් ගෙවා නැහැ කියලායි දක්වා තිබෙන්නේ. යොහාන් බාසුර ගෙනෙන වාර්තාව. නෛතිකමය පසුබිම් සකස් කරන්නේ කොහොමද? මෙවැනි ආයතන තුල තිබෙන මෙවැනි දුර්වලතා නිසා ආයතනයේ කළමනාකරණය කර ගැනීමට නොහැකි තත්වයකට පත්ව ඇතිසයක් දකින්නට ලැබෙන්නේ. මේ ASCII විවිධ අය Tamanට ඕනෑ ආකාරයට ඕනෑපක් මත බදු නොගෙවා සිටින්නට පෙළඹීම සාමාන්‍ය තත්වයක්. දිනමින පුවත්පතේ පුවතකට අපි අවධානය යොමු කරනවා. රේගුවේ මහත්වරු අවුරුද්දක් නිදි නැතිවම වැඩ කරලා පැය 24ටම අතිකාල අරන් කියලායි දක්වා තිබෙන්නේ. රේගු දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් වර්ෂයක් අඛණ්ඩව පැය 24ක් සේවයේ යෙදූ බවට වාර්තා කර ඇති. ඒ කියන්නේ ගෙවන්නට තිබෙන අතිකාල සම්පූර්ණයෙන්ම ලබාගෙන ඇති බව විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වෙන බවයි දක්වා තිබෙන්නේ. නිදි නැතිව මේක දිගට වැඩ කරලා කියලා බලපුවාම එකපාරට නිකන් දුක හිතුණා. හැබැයි බලාගෙන ගියාම ඔවුන් වැඩ කරලා තියබෙනවා කියලා වාර්තා විතරයි තියෙන්නේ. ඒ ඔවුන්ට අතිකාල දීමන ලබා ගන්නට විතරක්. දිවෙන පුවත්පතේ පුවතකට අපි අවධානය යොමු කරන ඉතාමත්ම සුබදායි වාසනාවන්ත පුවතක්. කරාපිටිය වෛද්‍ය පීඨය කෝවක්කා පත්‍ර වලින් දියවැඩියාව මට්ටු කරන නව ඖෂධයක් ඔසුවක් නිපදවයි කියලායි දක්වා තිබෙන්නේ.
රුහුණු විශ්වවිද්‍යාලයේ කරාපිටිය වෛද්‍ය පීඨයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් කෝවක්කා ශාකයේ පත්‍ර ආශ්‍රයෙන් රුධිරගත සීනි මට්ටම අඩු කරන දියවැඩියා රෝගය පාලනය කළ හැකි බෙහෙතක් කැප්සුලයක් ලෙස නිපදවා ඇති බව දක්වා තිබෙන්නේ. ඒට විවිධ පාර්ශ්ව මගින් මේ පිළිබඳ සනාථ කිරීම පවා සිදු ඇති බවත් පුවත දීර්ඝ වශයෙන් තොරතුරු වාර්තා කොට තිබෙනවා. මව්බිම පුවත්පතේ ප්‍රධාන අනුසිරස්තලය ලෙස වාර්තා වෙන්නේ පේරාදෙණියේ නවකවද ගැටුම දුරදිගයයි 4ක් රෝහලේ 3කට පන්ති තහනම් වීඩියෝ අන්තර්ජාලයට මුදා හැර ඇති බවත් දක්වා තිබෙනවා. මෙවැනි ගැටලු සහගත තත්ත්වයන් ඉතිහාසයේ හැමදාම සිදු වුණා. හැබැයි දරුවන් මීට වැඩිය බුද්ධිමත්ව වැඩ කළ යුතුයි මේ වෙලාවේ. රට තිබෙන්නේ නරක තැනක ඔබේ බුද්ධිමේ මහිමයයි මේ රටේ හෙට දවසේ යහපත්කමට මූලික වශයෙන් බලපාන්නේ. දිවයින පුවත්පතේ පුවතකට අපි අවධානය යොමු කරනවා ස්මාර්ට් දුරකථනවලට ඇබ්බැහි වූ දරුවන් අතර බෝ නොවන රෝග බහුල වෙලා කියලා පර්යේෂණයකින් හොයාගන්නවා. විශේෂඥ වෛද්‍ය දීපල් පෙරේරා මහතා මේක අනාවරණය කරන්නේ සුජීව සත්සර ලියන වාර්තාව. ස්මාර්ට් ජංගම දුරකථන භාවිතයට ඇබ්බැහි වූ දරුවන් අතර දියවැඩියාව අධිරුධිර පීඩනය වැනි රෝගද කතන වර්ධනය අඩුවීම තරබාරුව සමාජශීලීත්වයේ නැතිවීම යන ලක්ෂණ ද ඇතිවීමේ ප්‍රවණතාවයක් මතුවී ඇතැයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපල් පෙරේරා මහතා පැවසූ බවයි පුවත දක්වා තිබෙන්නේ. ඒ නිසා මේවට ඇබ්බැහි වීමෙන් දුරස්කර දරුවන් තබන්නට කියලා දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටින බවද පුවත වාර්තා කොට තිබෙනවා. මව්බිම පුවත්පතේ ප්‍රධාන ශීර්ෂ පාඨයට අපි අවධානය යොමු කරන්නේ ගෙවුණු කාලේ මේ පිළිබඳ පුවත් බොහෝ සෙයින් මැවුණා. බදුර්දීන්ගේ නිවසේදී මෙහෙකාර දැරියක මිය යෑමේ පුවත ගෙදර ආවොත් දේවල් හෙළිවේ යයි බයට නංගිව පුච්ච නැති කියලා සහෝදරයා කරන ප්‍රකාශයේ අධිකරණයේදී කරන ලද හෙළිදරව්වකින් අනාවරණය වෙන්නේ. කරදරයි කියලා නංගිව කිව්ව නිසා අම්මා ජූලි 6 වෙනිදා නංගිව එක්කන් එන්නයි හිටියේ. 3 වෙනිදා නංගි පිච්චිලා මැරුණා කියලායි පුවත වාර්තා කරන්නේ. මියගේ ඉශාලිනී දැරියගේ සොහොයුරා අධිකරණයේදී කියයි යනුවෙන් පුවත වාර්තා කරනවා. ඉශාලිනී නම් දැරියගේ සහෝදරයා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍ර ජයසූරිය මහත්මිය හමුවේ ඊයේ මරණ පරීක්ෂණයේදී සාක්ෂි ලබා දෙමින් ඊයේ දවසේ මේ පිළිබඳ ප්‍රකාශ කළ බවයි පුවත වාර්තා කොට තිබෙන්නේ. ගැටලු සහගත තත්ත්වය කවදාකවත් निराකරණය වෙන තැනක නැහැ. දේශපාලඥයන් පිළිබඳව ජනතාව ඉන්නේ කෝපයෙන්. මේ තත්ත්වය ඇති වුණේ ආර්ථික මේ ගැටලු සහගත තත්ත්වය මුල් කරගෙන සමහර තැන්වලදී මැති ඇමතිවරුන් දකින්නකොට තරහක් එන්නේ. ඒ තරහව පිට යන අවස්ථා දකින්නට ලැබෙනවා. ලංකාදීප පුවත්පතේ ප්‍රධාන ශීර්ෂ පාඨයේ ලියවෙන්නේ එවැනි පුවතක්. රාජ්‍ය ඇමතිට මහමඟදී හෙල්මටෙන් ගහලා කියලායි දක්වා තිබෙන්නේ. ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය ලියන වාර්තාව දෙදෙනෙක් අත්අඩංගුවටත් අරගෙන ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට බදුල්ල බණ්ඩාරනායක මාවතේ වෙළඳසැලක් ඉදිරිපිටදී බීමතින් සිටි දෙදෙනෙකු විසින් පෙරේදා සවස 6ට පමණ පහර දෙනු ලැබ ඇතැයි බදුල්ල මූලස්ථාන පොලිසිය කියන බව පුවත වාර්තා කරනවා. මේ තත්ත්වයේ දුරදිග යෑමයි තියෙන ගැටලුව. මේවා निराකරණය කරගෙන යහපත් සමාජ වාතාවරණයක් ගොඩනැගීමයි අවශ්‍ය වන්නේ. නිසා දෙපාර්ශ්වවම ඉතාමත්ම බුද්ධිමත්ව කටයුතු කිරීම වැදගත්. දිනමින පුවත්පතේ පුවතකට අපි අවධානය යොමු කරනවා. ඉදිරියේදී පොහොට්ටුවට නව සභාපතිවරයෙක් පත් කරනවා නිරංජලා වික්‍රමසිංහ ලියන වාර්තාව. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහලේකම් සාගර කාර්යවසම් මහතා කරන ප්‍රකාශය. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු සභාපති ජී.එල්. පීරිස් මහතා තනතුරෙන් ඉවත් කර නව සභාපතිවරයා පත් කිරීම නිවැරදි ආකාරයෙන් මීළඟ පක්ෂ විධායක සභාවේදී සිදු කෙරෙන බව පොදු ජන පෙරමුණු මහලේකම් සාගර කාර්යවසම් මහතා පැවසූ බවයි පුවත දක්වා තිබෙන්නේ. අපි දවසේ කතුවරයෙකු කරන අනාවරණයකට දැන් අවධානය යොමු කරන්නේ. අද අරුණ පුවත්පත දෙසටයි අපි අවධානය යොමු වෙන්නේ. රට රැකියා හොරු හොයන්න ආණ්ඩුවට බැරි ඇයි කියලා ප්‍රස්තුත සහිතව කතුවරයා දක්වනවා. විදේශ රටවල රැකියා ලබා දෙන පවසමින් මුදල් වංචා කිරීම සිදුවීම් පිළිබඳ පැමිණිලි දිනෙන් දින ඉහළ යමින් පවතින බව විදේශ රැකියා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කර තිබෙනවා. මෙවැනි වංචාවන් වාර්තා වීමට පටන් ගෙන ඇත්තේ අද ඊයේ සිට නොව විදේශ රැකියා සඳහා පවතින අවස්ථා පුළුල් වූ 80 දශකයේ ආරම්භයේ සිටයි. මිනිසුන් රට යවා ඩොලර් රුපියා ගන්නට තිබෙන උනන්දුව මෙවන් වංචා මැඩලීමට නැති බව පැහැදිලි වන්නේ තවමත් එවැනි වංචාවන් සිදුවීමෙන් තිබෙන බවට විදේශ නියුක්ති කාර්යාංශයම ප්‍රකාශ කරන නිසා. හැබැයි හැමදාම මේ පිළිබඳ වාර්තා කරන විවිධ තැන්වලට සහ විවිධ පුද්ගලයන්ට එහෙම නැත්නම් ආයතනවලට මේ පිළිබඳව පැමිණිලි ඉදිරිපත් කරන්නට කිව්වා. හැබැයි මේවා හැමදාම දිග්ගැසෙනවා, කවදාවත් විසඳුම් ඇති වෙන්නේ නැහැ. මේවා විමසීම සඳහා එහෙම නැත්නම් මේ පිළිබඳ නිවැරදි නිරීක්ෂණයන් කරලා වැරදිකරුවන් අත්අඩංගුවට ගන්නට ආයතන කටයුතු කළ යුතුයි. මහා භාණ්ඩාගාරයත් මේ සඳහා මැදිහත් විය යුතුයි කියලායි කතුවරයා යෝජනා කොට තිබෙන්නේ. දවසේ කාටුන් කීපයකට අපි අවධානය යොමු කරනවා. අරුණ පුවත්පතේ හසන්ත විජේනායක ලියන හුරේරා කාටුනේට අවධානය. මෙන්න නායකතුමා කියනවා රැජිනගේ අවමංගුලට පාසල් නිවාඩු දීම සිසුන්ට කළ අසාධාරණයක් කියලා ස්ටාලින් කියනවා කියලා. හැබැයි හුරේරා නම් අහන්නේ ස්ට්‍රයික් කරනකොට එහෙම වෙන්නේ නැද්ද සර් කියලා යහන්නේ. ස්ටාලින් මහත්තයලා ස්ට්‍රයික් කරනකොට පාසල් යන්න ළමයිට බැරි වුණේ නැද්ද කියලා යහන්නේ. දිනමින පුවත්පතේ අංජනගේ කාටුන් එකට අවධානය යොමු කරන්නේ. ලොක්කා කියනවා මගෝඩිස්ට පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය පාසල් ළමුන්ට විවෘත කරන්න රැස්වීම් නැති දවස්වලදී විතරයි කියලා. මගෝඩිස් නම් කියන්නේ ඔව් ඉතින් රැස්වීම් දවස්වල වැඩි හිටියන්ට විතරයිනේ පෙන්වන්නේ. නැත්තම් දරුවන්ට නරක වචන අහන්න වෙන්නේ. දිවයින පුවත්පතේ
චමෝද් පද්මශ්‍රීගේ ශ්‍රී සමයන් කාටුනේට අපි අවධානය යොමු කරන්නේ මෛත්‍රී පක්ෂ විධායක බලය පාවිච්චි කරලා ඉරෙහි වන්නන් දොට්ට දාන්න යනවලු බං කියලා එක්කෙනෙක් කියනවා. අනිත් එක්කෙනා නම් කියන්නේ ඊළඟ ඇමතිකම් දෙනකොට ඉතුරු අයත් ගියාම මෛත්‍රීට විධායක බලය පාවිච්චි කරලා දොට්ට පිලට යන්න විතරයි වෙන්නේ කියලායි කියන්නේ. අපි වෙලාව බලමු. SLT Mobitel එකම එක සබැඳියාව. අද පුවත්පතේ ජනරාණි කාටුනේට අපි අවධානය යොමු කරන්නේ ජනරාණි අද නායක ස්වාමින් වහන්සේ අතර සාකච්ඡාවක යන්නේ. ජනරාණි කියනවා මේ දේශපාලුවන්ගේ මෝඩ වැඩ හින්දා ජීවත් වෙන්න අමාරුයි කියලා හාමුදුරන් වහන්සේට කියනවා. උන්වහන්සේ කියන්නේ හිත හදාගත්තම හරි උපාසකම්මේ කියලයි. එදා එහෙම කිව්වේ. අද මෙන්න නායක ස්වාමින් වහන්සේලාත් උද්ඝෝෂණය කරනවා ප්‍රශ්නයක් නිසා. හාමුදුරුවෝ කියනවා ලයිට් බිල වැඩි කියලා. ජනරාණි නම් කියන්නේ අවසරයි හිත හදාගත්තම හරියයි නේද අපේ හාමුදුරුවනේ කියලා. අපි දවසේ කවි දෙකකට අවසාන වශයෙන් අවධානය යොමු කරනවා. දිවයින පුවත්පතේ ඕකයි තත්ත්වයේ කවිය අනුරාධ ලියන හෙම්බත් වන නිසා විදුලිය බිල හින්දා පෝයට තියයි පන්සල් අඳුරෙම රන්දා කංචන ඇමති වෙත එයි මෙහි නව නින්දා ජනපතිතුමා වෙන දේවල් රස වින්දා. අරුණ පුවත්පතේ කපුරාල ලියන අංජනම කවියට අවධානය යොමු කරන්නේ සමහර බෙහෙත් ගන්නට රෝහලේ නැති ඒවා ගැනීමට පාමසි සොයා යති බේත් පෙත්තෙනුත් සමහරු ගසා කති දෙස්පාලකයෝ රට නැගුමට කතා වෙති. කතා විතරයි වැඩ නැහැ. එහෙමයි කපුරාල කියන්නේ. ඒ සමගින් දවසේ පත්තරවලින් සමුගෙන යනවා. ඔබට යහපත් සුවදායි දිනයක් ප්‍රාර්ථනා කරමින්. ආයුබෝවන්.